සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය ප්‍රතිසංනිවේදනය කරන උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව අධ්‍යයනයේ පටිගත කරනු ලබන්නේ බෞද්ධ මාධ්‍යාලයේ අනුරාධපුර ශාඛාව පවත්වාගෙන යන අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ සිටයි. ධර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කටුගම්පල නන්දරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ගම්පහ බ්‍රැන්ඩිය මුල්ල කොළඹ පාරේ පදිංචි ජයන්තා කුමාරිහාමි විජේවික්‍රම මහත්මිය සහ මෙත්තසිංහ විජේවික්‍රම මහතා ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතාගාරං දුච්චන්නං උට්ටි සමති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ගෞරවනීය මෑණියන් වහන්සේ ඇතුළු කාරුණික සදහවත් පින්වතුනි පින්වත් හැමදෙනාම බොහොම ගෞරවයෙන් සදහසිතින් යුක්තව අද මේ සූදානම් වන්නේ වැදගත් වටිනා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්න. අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබන්නේ ගම්පහ බැන්ඩිය මුල්ලේ කොළඹ පාරේ අංක 363 පදිංචි ජයන්තා කුමාරිහාමි විජේවික්‍රම සහ මෙත්තසිංහ විජේවික්‍රම යන පින්වතුන් විසින් ඔබ හැමදෙනාම මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ අරමුණු කිහිපයක් පෙරදරි කරගෙන පරලෝසපත් වූ ඥාති මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට සුජීවත්ව වාසය කරන මව්පියන් ඥාති හිතයිසින් ඇතුළු දූ දරුවන් ඇතුළු හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. ඒ වගේම තමයි මේ දුක්ඛිත සසර ගමන නිමා කොට ඉක්මනින්ම උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්තුනි බුදුරජාණන් වහන්සේ අපට මේ නිර්වාණගාමී ප්‍රතිපදාව තුළ ඒ නිවන සඳහා යන ගමනෙහි
පිළිපැදිය යුතු පිළිවෙත් මාර්ගයන් මනවින් දේශනා කළා. අපි මේ නිවන සඳහා හරි මඟ, නිවැරදි මඟ, වැඩිය යුතු පිළිවෙත් හරියට හොඳට දැනගන්න තමයි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. අපිට මෙච්චර කාල සංසාරේ නිවන් අවබෝධ කරගන්න බැරි වුණේ ඇයි කියලා හිතනකොට අපිට හිතෙන්නේ ඒ මඟ අපි හරියටම දැනගෙන හිටියේ නැති නිසා කියලා. ඒ මඟ හරියට දැනගෙන ඒ මගෙහි හරියට ගමන් කරපු නැති නිසා අපිට තවම නිවන් අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ලබාගත්තු මනුස්සාත්ම භාවයේ අපි සිද්ධ කරන්න ඕනේ මොකද්ද? ඒ නිවන් මඟ හරියටම හොඳට දැනගෙන අවබෝධ කරගෙන ඒ මගෙහි නිවැරදිව ගමන් කිරීම. එහෙම ගමන් කරන කෙනෙකුට එහෙම මේ නිවන් මඟ සකස් කරගන්න කෙනෙකුට නිවන ඈත නෙවෙයි. මේ ජීවිතේදීම නිවන් ලබන්න කෙනෙකුට අවසර තියෙනවා. පුළුවන්. ඒ මාර්ගය හරියට සම්පූර්ණ කරගෙන තියෙනවා නම් සංසාරෙත් ආත්ම භාවයෙන් ආත්ම භාවයට ගොඩාක් දුර යන්න අවශ්‍ය කරන්නේ. බොහොම ඉක්මනින්ම සසර ගමන කෙටි කරගෙන නිවන් දකින්න පුළුවන්. ඉතින් අද ධර්මානුශාසනාවෙන් අපේ පින්නතුන්ට අපි බලාපොරොත්තු වන්නේ ඒ නිර්වාණ අවබෝධය සඳහා කොහොමද අපි අවබෝධයෙන් කටයුතු කරන්නේ කියලා පැහැදිලි කරන්න. මාතෘකා කරගත්තු ගාථාවේ අදහස නම් බොහොම සරලයි. මහ වැහි වහිනකොට පින්නතුනේ අපි මේ වැස්සෙන් තෙමෙන් නැතුව ඉන්න නිවාස තනා ගන්නවනේ. නිවසක් තනා ගත්තාම ඒ නිවසේහි වහලය අපි හරියට සෙවිලි කරගන්නවා. ඇයි වහලේ සෙවිලි කරගන්නේ? වැස්සෙන් තෙමෙන්නේ නැති වෙන්න. හරියට වහලේ සෙවිලි කරලා නැත්තම් ඒක සිදුරු සහිතන. ඒ වහලෙන් ජලය කාන්දු වෙනවා නම් එහෙම නැත්තම් හිරු එළිය තියෙන වෙලාවකට හිරු එළිය වැටෙනවා නම් ඇතුළට ඒ නිවසේහි නිරුපද්‍රිතව ඉන්න බෑ. එක පැත්තකින් ඒ නිවස අපවිත්‍ර වෙනවා. ජරා ජීර්ණ වෙනවා. වාසය කරන්න සුදුසු නැහැ. ඒ නිසා අපි නිවසක් හදාගත්තාම ඒ නිවස මනාව සෙවිලි කරගන්නවා. ඒ නිවසේ වාසය කරන්න. ඒ නිවස අපවිත්‍ර වෙන එකකින් වළක්ව ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් නිවසක් හරියට සෙවිලි කරගත්තේ නැතුවහම ඒ නිවසේහි ඇතුළත ඉන්නට බැරිව වගේ. එහෙම නැත්නම් වහිනකොට ඒ වැස්සට නිවස තෙමෙනවා නම් වාසය කරන්න සුදුසු නැත්තම් අන්න ඒ වගේ තමයි අපේ මනසක් පින්නතුනි. මනසක් හරියට නිවසක් වගේ. මනස පිරිසුදු මනසක් වෙන්න ඕනේ. හැබැයි ඒ පිරිසුදු මනස අපිරිසුදු වෙනවා, අපවිත්‍ර වෙනවා කෙලෙස් නැමැති වර්ෂාවෙන්. කෙලෙස් නැමැති වර්ෂාවෙන් Tamanගේ මනස නැමැති හිත නැමැති නිවස අපවිත්‍ර වෙනවා. ඇයි අපවිත්‍ර වෙන්නේ? ඒ මනස හරියටම සෙවිලි කරගෙන නැති නිසා. මනස මොනවෙන්ද සෙවිලි කරගන්නේ? භාවනාව නැමැති වහලෙන්. භාවනාව නැමැති වහලෙන් Tamanගේ මනස නැමැති නිවස
හොඳට සෙවිලි කරගත්තොත් රාගෝ න සමති විජ්ජති. රාගාදී කෙලෙස් වර්ෂාවෙන් තෙමෙන්නේ නැහැ. දැන් අපේ හිතේ රාගය පමණක් නෙවෙයි. රාග, ద్వේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා විවිධ වූ කෙලෙස් රාශිය අපේ මනසෙහි තියෙනවා. ඒ කෙලෙස් නිසා අපි හැමදාම දුකට, පීඩාවට, විපතටපත් වෙනවා. මෙලොව පමණක් නෙමෙයි මුළු සංසාරෙම. තාමත් අපිට මේ සංසාරේ දුකට වැටෙන එකෙන්, විපතට වැටෙන එකෙන් වළකින්නට නම්, අත මිදෙන්නට නම් මේ ලබාගත්තු මනුස්සාත්ම භාවය මොකද කරන්න ඕන? අපේ මනස අපවිත්‍ර වන කෙලෙස් වර්ෂාවෙන් තෙමෙන්නේ නැති වෙන්න සෙවිලි කරගන්න ඕන. භාවනාමය මනසකින් Tamanගේ මනස ආවරණය කරගන්න ඕන. එහෙම කරගත්තාම තමයි පින්නතුනි අපිට කෙලෙස් ප්‍රහීන කරන්න පුළුවන්. අපි මේ සංසාරේ දුක් විඳින්නේ, පීඩාවටපත් වෙලා ඉන්නේ, නැවත නැවත ඉපදෙමින් මැරෙමින් මේ සංසාරේ තාමත් ගමන් කරන්නේ මොනව නිසාද? කෙලෙස් නිසා. නේද? මේ කෙලෙස් නිසා තමයි මේ සංසාරේ අපි දුක් විඳින්නේ. කෙලෙස් දුරු කිරීම සඳහා යම්කිසි කෙනෙකුට ශක්තියක් තියෙනවා නම් ඒ කෙලෙස් දුරු කරන්න තියෙන ශක්තිය තියෙන වැදගත්ම වටිනාම ආත්ම භාවය තමයි අපි මේ ලබලා තියෙන්නේ. මනුෂ්‍යාත්ම භාවය. වෙන සතෙක් සිව්පාවෙක් දිහා බලුවොත් එහෙම ඒ සත්තු සිව්පාවුන් උත්සාහ කරනවද කෙලෙස් නැති කරගන්න? අපිට එහෙම පේන්නේ නැහැ නේද? එහෙම කෙලෙස් නැති කරගන්න උත්සාහ කරන්නේ ඒ සත්තු. වෙනත් ආත්ම භාව ලැබපු කිසිම සත්වයක් කෙලෙස් නැති කරගන්න වැඩපිළිවෙලක් ජීවිතේ ගොඩනගා ගන්නෑ. හැබැයි මේ වැඩපිළිවෙල සකස් කරගන්න තියෙන හොඳම ආත්ම භාවය තමයි මනුෂ්‍යාත්ම භාවය. අපිට මේ මිනිසත් බවක් ලැබිලා තියෙන පින්නතුනි ඔය සංසාර දුක් විඳින්න වෙන කෙලෙස් ප්‍රහීන කිරීමේ වැඩපිළිවෙල හදාගන්නමයි. මම නම් හිතන්නේ එහෙමයි. මේ ලබාගත් මනුෂ්‍යාත්ම භාවය මේ ගත වෙන හැම මොහොතක්ම අපේ මේ සංසාර දුකටපත් කරන, විපතටපත් කරන අපිව ඒ කෙලෙස් නැති කරගන්න මඟ හදාගන්න තමයි අපිට ලැබිලා තියෙන මේ කාලය. එනිසා අප්‍රමාදී භාවය නොපමාව ඒ සඳහා අපි කටයුතු කරන්න ඕන. මනස පිරිසුදු බවට පත් කරගන්න. මනස අපවිත්‍ර වෙන කෙලෙස් දුරු කර ගැනීම සඳහා ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වපු කරුණු 3ක් අපේ පින්නතුන්ට මම සිහිපත් කරන්නට තමයි ධර්මානුශාසනාවේදී අදහස් කරන්නේ. මේ කෙලෙස් ප්‍රහීන කරන වැඩපිළිවෙලෙහි කාරණා 3ක් තියෙනවා. අපේ සිල් සමාදන් වෙන පින්නතුන්, භාවනා වඩන පින්නතුන්, දන් දෙන පින්නතුන්, පිළිවෙත් පුරන පින්නතුන්, තමන්ගේ ජීවිතේ නිවන ප්‍රාර්ථනා කරගෙන බොහෝ දේවල් කරන අය මේ කරුණු 3 පින්නතුනි දැනගන්න ඕන. එහෙම දැනගත්තොත් තමයි ඔබට මේ කෙලිස් ප්‍රහීන කිරීම කරන්න පුළුවන්. දන්නේ නැත්නම් කරන කාර්ය හරියට කෙරෙන්නේ නැහැ. මොකටද අපි මේ දේ කරන්නේ කියලා දන්නේ නැහැ. කෙලෙස් ප්‍රහීන කරන ක්‍රම 3ක් තියෙනවා. කොහොමද කෙලෙස් ප්‍රහීන කරන ඒ ක්‍රම 3 ධර්මයේ සඳහන් වෙන්නේ? එකක් තමයි තදංග ප්‍රහාණය. ඒක නාමිකව මතක තියාගන්න දැනට. මොකද්ද? තදංග ප්‍රහාණය. අපිට පුළුවන් කෙලෙස් තදංග වශයෙන් ප්‍රහාණය කරන්න.
දෙවෙනි එක තමයි විස්කම්බන ප්‍රහාණය. විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. ඒකත් යම් తాවකාලික බවක් තියෙන. තුන්වෙනි ක්‍රමය තමයි අවස්ථාව තමයි සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද කියන වචනය තුලම තියෙනවනේ සම්පූර්ණයෙන්ම නැති කිරීම, දුරු කිරීම, ඡේදනය කිරීම. ඔය කාරණා තුන පින්නතුනි නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරන භාවනා වඩන, සිල් ගන්න, පිළිවෙත් පුරන, දන් පැන් දෙන හැමෝම දැනගන්න ඕනේ. දැනගෙන අවබෝධ කරගෙන මේ ජීවිතේදී මම මේ කුසලතාවය තමයි ඇති කරගන්නේ කියන අවබෝධය තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි තදංග ප්‍රහාණය. මොකද්ද තදංග ප්‍රහාණය කියලා කියන්නේ? తాවකාලිකව කෙලෙස් ප්‍රහීන කිරීම. අපේ ජීවිතේ අපි ගොඩක්ම ඒක කරනවා. එහෙම කරන්න ඕනේ නැද්ද? කරන්න ඕනේ. එහෙම කළාම තමයි කෙලෙස් වල තියෙන බලවත් බව අඩු වෙලා යන්නේ. දැන් බලවත් දෙයක් එකපාරටම නැති කරන්න බෑනේ නේද? ඒ බලවත් වූ දේවල් වල බලය ටිකක් අඩු කරන්න ඕනේ. එම අඩු කරන්න නම් ඒක නැවත නැවත යටපත් කිරීමේ වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. ඒකට තමයි තදංග ප්‍රහාණය කියලා කියන්නේ. තදංග වශයෙන් යටපත් කරනවා. තදංග වශයෙන් යටපත් කරද්දී පින්නතුනි දැන් අපිට තියෙනවනේ සිතුවිලි, හොඳ සිතුවිලි තියෙනවා, නරක සිතුවිලි තියෙනවා. නරක සිතුවිල්ලක් යටපත් වෙන්නේ හොඳ සිතුවිල්ලක් ආවහම. ඒ හොඳ සිතුවිල්ල පවතින වෙලාවේදී නරක සිතුවිල්ල පවතින්නේ නැහැ. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම අලෝභ සිතුවිල්ලක් ඇති කරගත්තොත්, පරිත්‍යාගශීලී සිතුවිල්ලක් ඇති කරගත්තොත්, ඒ පරිත්‍යාගශීලී සිතුවිල්ල තියෙන වෙලාවේ ලෝභ සිතුවිල්ලක් ඇති වෙනවද? නැහැ, ඇති වෙන්නේ නැහැ. අලෝභ සිතුවිල්ල තියෙන වෙලාවේ ලෝභ සිතුවිල්ල යටපත් වෙනවා. හැබැයි මේ වෙලාවට විතරයි. අර අලෝභ සිතුවිල්ල නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආයත් ලෝභය නැමැති සිතුවිල්ල එන්න පුළුවන්. කමක් නැහැ. ඒ හිතේ හැටි කෙලෙස් වල ස්වභාවය. හැබැයි අපි නැවත පුරුදු කරන්න ඕනේ. නැවත මතු වුණත් ලෝභය නැමැති සිතුවිල්ල ආයේ යටපත් කරා. දැන් දානයක් පූජා කරද්දී ඔබ දන්පැන් පිරිනමද්දී පරිත්‍යාගශීලී වෙද්දී ඇයි අපේ පින්නතුන්ට කියන්නේ මේ ආයෙ දන් දෙන්න කියලා? දාණය පරිත්‍යාගය නැවත ප්‍රගුණ කරන්න කියන්නේ ඇයි? ඔබ හිතන් ඉන්නේ දන් දුන්නාම බොහෝ සැප සම්පත් ලැබෙන නිසා කියලාද? නේද? එහෙම සමහර අය හිතනවනේ. අපි මේ දන් දෙන්නේ සංසාරේ සැප ලබන්න කියලා. දන් දුන්නාම තමයි අපිට බොහෝ උපභෝග පරිභෝග සම්පත් ලැබෙන්නේ කියලා විශ්වාස කරගෙනනේ දන් දෙන්නේ ගොඩක්. නේද? ඒ සමහර අය ගොඩක් දෙනෙක් දන් දෙන්නේ අපි මොකටද කියලා කෙනෙක්ගෙන් අහුවොත් එහෙම කියනවා මේ සංසාරේ සැප ලබන්නනේ, නැත්තම් දුක් විඳින්න වෙනවනේ. බොහෝ දේවල් අගහිඟ කන්න නැතුව ලැබෙන්නේ දන් දුන්නාමනේ. හරි, එහෙම ලැබෙනවා තමයි. පරිත්‍යාගශීලී බව නිසා, දන් දීම නිසා, ඒ වගේ ආනිසංස හැටියට නේද? යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵල. දෙන විදිහට ලැබෙනවා. ඒ ආනිසංස ඒකේ වරදක් නැහැ. හැබැයි අපි දන් දෙන්නේ මොකටද කියලා නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් දැනගන්න ඕනේ. සැප ලබන්න නම් නෙවෙයි. එහි ආනිසංස සැප කියන ඒවා සංසාරේ කොහොමත් ලැබෙනවා.
දන් දුන්නා. අපි මේ ජීවිතයේදී දන් දෙන්නේ පින්නතුනි අපේ හිතේ තියෙන නිවනට බාධා වන කෙලෙස් තදංග වශයෙන් යටපත් කරන්න. තදංග වශයෙන් කෙලෙස් යටපත් කරලා හිත හුරු කරන්න පුරුදු කරන්න. නික්ලේශී මනසක් සඳහා ඊළඟ විස්කම්බන සහ සමුච්ඡේද ප්‍රහාණය සඳහා Tamanගේ හිත හුරු කරන්න ඕන පුරුදු කරන්න ඕන. කෙලෙස් වල බලය අඩු කරන්න ඕන. ඒකට මොකද කරන්නේ? නැවත නැවත දන් දෙන්න ඕන පරිත්‍යාගශීලී වෙන්න ඕනේ. නැවත නැවත පරිත්‍යාගශීලී වෙන කෙනා දන් දෙන කෙනා හැම මොහොතකම නැවත නැවත ලෝභේ නැවති ක්ලේශය යටපත් කරනවා. පරිත්‍යාගයක් කරන වෙලාවේ ලෝභේ නැවති සිතුවිල්ල යටපත් වෙනවා. ද්වේෂය යටපත් වෙන්නේ නැද්ද? ද්වේෂයත් යටපත් වෙනවා. තරහෙන් ඔබ පරිත්‍යාග කරනවද? දන් දෙනවද? නැහැ. පරිත්‍යාගයක් කරන දානයක් දෙන හැම මොහොතකදීම ඒ නිර්ලෝභී සිතුවිල්ලත් එක්කලම හිතට එනවා දයාව, කරුණාව, මෛත්‍රිය මේ හොඳ සිතුවිලි එනවා. ඇවිල්ලා මොකද වෙන්නේ? අර ද්වේෂය, අමනාපය, නුරුස්නා ස්වභාවය නැමැති අකුසල චේතනා සිතුවිලි කෙලෙස් ඒ මොහොතට යටපත් වෙලා යනවා. නැවත නැවත දන් දෙන කෙනා පරිත්‍යාගශීලී වෙන කෙනා ක්‍රෝධය නැමැති සිතුවිල්ලත් නැවත නැවත යටපත් කරනවා. එහෙම වුණාම නේද කවදා හරි ක්‍රෝධය සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් කෙනෙක් වෙන්නේ. එහෙම නැත්නම් එකපාරටම ක්‍රෝධය දුරු කරන්න බෑ. ඒක තදංග වශයෙන් යටපත් කරන්න ඕන. මෝහය නැමැති සිතුවිල්ල Tamanගේ සිතෙහි පවතිනවා. කොහොමද ඒක තදංග වශයෙන් යටපත් කරන්නේ? දැන් මෝහය මෝඩකම නිසා තමයි ඔය දන්පැන් පිරිනමන දේවල් පිළිබඳව පින්කම් ගැන විශ්වාසයක් නැත්තේ. ඒවා පිළිබඳව එතරම් ඌමනාවක් හැඟීමක් නැත්තේ. හැබැයි ඔබ දානයක් පරිත්‍යාගයක් කරන වෙලාවකදී ඔබට එනවා හිතට සිතුවිල්ල මම මේ කරන දේවල් වල විපාක ආනිසංස මට තියෙනවනේ. ඒ නිසානේ මම මේ වගේ දේවල් කරන්නේ. ඔබ එහෙම විශ්වාස කරන සිතුවිලි මාත්‍රයෙන්ම ඔබ තුල පවතින මෝහය යටපත් වෙලා යනවා. මෝහය යටපත් වෙලා ප්‍රඥාව මතුවෙනවා. තදංග වශයෙන් මෝහය යටපත් වෙලා යනවා. ඒ නිසා නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් ජීවිතේ වැඩිපුරම දන් දෙන්න ඕනේ. ඇයි දන් දෙන්නේ? සංසාරේ සැප ලබන්න ප්‍රාර්ථනා කරගෙනද? නැහැ. සැප ලැබෙයි. ඒක 아무තෙන් ප්‍රාර්ථනා නොකලට කමන්නේ. ඔබ හැබැයි ප්‍රාර්ථනා කරන්න ඕනේ මම මේ දන් දෙන්නේ පරිත්‍යාග කරන්නේ මන් ළඟ තියෙන දේවල් මම මේ සිල්වතුන්ට ගුණවතුන්ට දුගී මගී යාචකාදීන්ට දෙන්නේ මගේ හිතේ සංසාරේ මාව දුකටපත් කරන බලවත් අකුසල චේතනා තියෙනවා කෙලෙස්. ඒව තමයි මම මේ මොහොතින් මොහොත යටපත් කරන්නේ. ඒ යටපත් කරන්නටයි මම මේ විදිහේ දාන ආදී පින්කම් කරන්න කියලා ඔබ අවබෝධයකටපත් වෙන්න ඕනේ. අපි ඔබට කියනවා නිතර වත්පිළිවෙත් කරන්න කියලා. නේද? වත්පිළිවෙත් දැන් විහාරස්ථානයකට ගියාම බෝමලුව විහාර මලුව විහාරය අමදින්න පුළුවන්. මල්ලාසන පිරිසුදු කරන්න පුළුවන්. ඔබ ගෙදර හිටියත් ඔබට කරන්න පුළුවන් එවැනි වත්පිළිවෙත්. ඒ වගේ වත්පිළිවෙත් කරන වෙලාවකදී ඔබේ සිතේ ඇති වෙන සිතුවිලි දිහා බලන්න. ඒ වෙලාවේ ඔබේ හිතට තරහක් දෙන්නේ ඔබේ හිතට වෙන යම් නරක නපුරු සිතුවිලි දෙන්නේ
නෑ. වත්පිළිවෙත් සද්ධාවෙන් කරනකොට තුනුරුවන් පිළිබඳව ගෞරවයෙන් කරද්දී අපේ හිතේ පවතින්නේ යහපත් හොඳ සිතුවිලි. එතකොට මොකද වෙන්නේ? ඒ වත්පිළිවෙත් කරන මොහොතේ ඒ වෙලාවේදී Tamange හිතේ පවතින යම්කිසි නරක නපුරු සිතුවිලි තිබුණා නම් ඒවා යටපත් වෙලා යනවා. ඒ වෙලාවේ ඒවා යටපත් වෙලා Taman කරන වත්පිළිවෙත් පිළිබඳව සිහිය යොදවමින් සද්ධාව, මෛත්‍රිය, කරුණාව, මුදිතාව මේ යහපත් සිතුවිලි Tamange හිතේ මතුවේවි පැමිණෙනවා. අර නරක නපුරු සිතුවිලි යටපත් වෙමි. තදංග ප්‍රහාණය කියන්නේ ඒ වෙලාවේදී වත්පිළිවෙත් කරන වෙලාවේදී කෙලෙස් යටපත් වෙලා යනවා. පස්සේ වෙලාවකදී ඒව මතුවෙන්න පුළුවන්. ඒ වගේ හැටි එහෙම තමයි. හැබැයි අපි වැඩිපුරම වෙලාවක් වත්පිළිවෙත් කරනවා නම් වැඩිපුරම වෙලාවක් කෙලෙස් යටපත් කරන්න හිත හුරු කරලා පුරුදු කරලා. ඒ නිසා තමයි ඔබට කියන්නේ නිතර වත්පිළිවෙත් කරන්න කියලා. ගෙදරක දොරක වුණත් පින්නතුනි වැඩපිළිවෙලක් කරද්දී අතුපතු ගාද්දී හරි ඔබ ඒක සද්ධාවෙන් කරන්න. ඒක උවමනාවෙන් කරන්න. කැමැත්තෙන් කරන්න. ඒක පිනක් කුසලයක් හැටියට හිතලා කරන්න. ගෙයක් දොරක් අතු ගන්න එක, පිරිසුදු කරන එක, තියෙන අපවිත්‍ර දේවල් රොඩු අරන් දාන එක පිනක්. කුසලයක්. ඒවා සද්ධාවෙන් කරන්න ඕනේ. පන්සලේ වගේ ගෙදරත් එහෙම කරන්න පුළුවන්. ඒවා හොඳ සිහි කල්පනාවෙන් සද්ධාවෙන් පැහැදුණු හිතෙන් ප්‍රසන්න මනසින් කරනකොට නරක සිතුවිලි වලට මතුවෙන්න ඉඩක් නැහැ. ඒවා තදංග වශයෙන් යටපත් වෙලා ප්‍රහීන වෙලා යනවා. ඒවා එහෙම නැවත නැවත ඔබ සද්ධාවෙන් ගෞරවයෙන් ඔබේ කාර්යයන් සිහි කල්පනාවෙන් කරනකොට දන් දීම, වත්පිළිවෙත් සිදු කිරීම, ඔය සිල් සමාදන් වීම, හොඳ වැඩ කරන එක හැම වෙලාවකදීම තදංග වශයෙන් පින්නතුනි කෙලෙස් යටපත් වෙලා මනස හුරු වෙනවා කෙලෙස් යටපත් කිරීම සඳහා, දුරු කිරීම සඳහා. එහෙම කෙනෙකුට තමයි භාවනා වඩන්න පහසු. අපේ සමාජෙ ගොඩක් දෙනෙක් කියනවානේ අනේ අපිට භාවනා වඩන්න නම් හරි අමාරුයි. නේද? හිත එකඟ කරගන්න බෑ. එක අරමුණකට හිත එන්නේ නැහැ. හිත වෙන අරමුණු වලට දුවනවා. හරි අමාරුයි කියලා හිතනවා. ඔබ හිතුවද ඇයි අපිට එහෙම පුහුණුවක් නැත්තේ කියලා? ගොඩක් දුරට පින්නතුනේ පුහුණුව නැත්තේ මනස හුරු කරලා නැහැ කෙලෙස් යටපත් කිරීම සඳහා. තමන්ගේ ජීවිතය තුළ ඒ කෙලෙස් යටපත් කරන්න හිත හුරු කරන්න ඕන, පුරුදු කරන්න ඕන. එම පුරුදු කරපු කෙනෙක් මේ ජීවිතේ විතරක් නෙමෙයි සංසාරෙම පුරුදු කරපු කෙනෙක් භාවනා පිළිවෙතකට යොමු වුණාම ඔය හිත වෙන කෙලෙස් සිතුවිලි වලට දුවන්නේ නැහැ. අසංවර වෙන්නේ නැහැ. අසංවර වුණත් ඊතා ඉක්මනින් තමන්ගේ සිත සංසුන් කරගන්න පුළුවන්. තමන්ගේ හිත අරමුණෙහි පිහිටවන්න පුළුවන්. අපි ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ කෙලෙස් తాවකාලිකව නමුත් අර තදංග ප්‍රහාණයට වඩා හොඳින් යටපත් කිරීම. ඒක භාවනාමය වශයෙන් යටපත් කරා. දැන් ඔබ ඉස්සල්ලා කෙලෙස් යටපත් කළේ කොහොමද? වත්පිළිවෙත් කරලා, දන් දීලා, සිල් රැකලා ක්‍රියාකාරකම් තුලින්නේ. නේද? යම් යම් ක්‍රියාකාරකම් තුලින් කෙලෙස් යටපත් කළේ. ඒවා මතුවෙන්න ඉඩ දෙන්නේ නැතුව. ඒ ශක්තිය ඔබ හොඳට දියුණු කරගත්තාම ඔබට පුළුවන් දැස් පියාගෙන මනසින් ඒ යටපත් කරපු කෙලෙස් තවත් හොඳට යටපත් කරන්න.
දැන් අර දන් දෙනකොට නම් වත්පිළිවෙත් කරනකොට නම් ඒ වෙලාවට විතරයි කෙලෙස් යටපත් වෙලා ගියේ. ආයමතු වුණා. දෙයක් දෙනකොටම ලෝභය යටපත් වෙනවා, නිර්ලෝභී බව එනවා. හැබැයි දීලා ඉවර වෙච්ච ගමන් ආයෙත් හිතේ නිකන් ලෝභ සිතුවිලි තියෙනවා. ඒ තදංග ප්‍රහාණය හැටි. හැබැයි විස්කම්බන ප්‍රහාණය එහෙම නැහැ. විස්කම්බන ප්‍රහාණයේදී පින්නතුනි කෙලෙස් යටපත් කළොත් භාවනාමය වශයෙන් දැස් පියාගෙන හොඳ යහපත් කමඨහනක් අරමුණක් අරගෙන ඒ අරමුණ නැවත නැවත සිහි කරලා හිත වැඩුවොත් අර යටපත් කරපු ක්ලේශය යටපත් වෙලා තියෙනවා යම් කාලයක්. හැබැයි අවස්ථාවක් ආවොත් මතුවෙන්න බැරිද? මතුවෙන්න පුළුවන් නේද? දැන් අලු යට ගින්දර තිබුණොත් අපිට ගින්දර තියෙන බව පෙනුනේ නැති වුණාට අලු වලට වැහිලා තියෙද්දි අපි හිතනවා මේක නම් ගින්දර නෑ කියලා. හැබැයි හේතුවක් ආවොත් ඔකට කොළ කෑල්ලක් වැටුණොත් අලු ගොඩ උඩට අර යට තියෙන ගිනි පුපුරෙන් ආයහපව ගින්දර මතුවෙනවා. ඇවිලෙනවා. ඒ වගේ තමයි තදංග ප්‍රහාණය මොහතකට කෙලෙස් යටපත් කළත් විස්කම්බන ප්‍රහාණය ඊට වඩා හොඳට යටපත් කළත් අවස්ථාවක් ආවහම කෙලෙස් මතුවෙන්න පුළුවන්. ඇහෙන් රූපයක් දැක්කහම කනින් සද්දයක් ඇහුවහම ඒවට ඇලුන බැඳුණු හිතක් ඇති වුණොත් ඉන්ද්‍රියන්ගෙන් ආයතර යටපත් කරපු ක්ලේශය මතුවෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඒක වැඩක් නෑ කියලා බැහැර කරනවද? නෑ, එහෙම බැහැර කරන්න බෑ. එසේ නැවත නැවත කෙලෙස් මතු වුණත් නැවත නැවත කෙලෙස් මතු වුණත් අපි නැවත නැවත කෙලෙස් යටපත් කළ යුතුයි. හිත හුරු කළ යුතුයි. නැවත නැවත කෙලෙස් යටපත් කරලා කෙලෙස් වලට නැගී සිටින්නට නොදී එය වළක්වාගෙන සිටිය යුතුයි, පුරුදු කරන්න ඕන. ඒකට තමයි අපි කියන්නේ මොන භාවනාව කියලාද? සමත භාවනාව කියලා. සමත භාවනා කර්මස්ථාන අපේ පින්නතුන් දන්නවනේ 40ක් තියෙනවා. අපි ඒවට කියනවා සම 40 කර්මස්ථාන කියලා. එම 40ක් තියනවාද කිව්වහම ඔබ ඒ ගැන බය වෙන්න එපා. 40ක්ම වඩන්න ඕනේ නැහැ. නේද? සමත කර්මස්ථාන 40ක් තිබුණයි කියලා 40ම වඩන්න ඕනේ නැහැ. ඔබට ගැළපෙන එක භාවනා කර්මස්ථානයක් වුණත් ඇති. බුදු ගුණ මෙනෙහි කළා නම්, මෛත්‍රිය වැඩුවා නම්, ආනාපාන සතිය වැඩුවා නම් ඔය කෙලෙස් විස්කම්බන වශයෙන් යටපත් කරලා හිත සංසුන්ව තියාගන්න පුළුවන්. අවස්ථාවක් ආවහම විදින් විදේ මතුවෙන්න පුළුවන්. කමක් නැහැ. ඒකට කලබල වෙන්න එපා. එහෙම අවස්ථාවකදී කෙලෙස් මතුණාට පස්සේ මොකද කරන්නේ? දුක් වෙනවද, අඬනවද? අපි ඒ ගැන පසුතැවිලි වෙනවද? නෑ, එහෙම වෙන්න ඕනෙත් නෑ. අවබෝධයෙන් එක දැනගන්නවා මේ යටපත් කරපු කෙලෙස් මගේ අහපව් මතු වුණා. මං ආයෙත් ඒක භාවනා වඩලා යටපත් කරගන්න ඕනේ. එච්චරයි. සිහි කල්පනාවෙන් ඉඳලා යම් යම් අවස්ථාවන් වලදී Tamanගේ හිතේ කෙලෙස් ඇති වුණා නම් නැවත සමත භාවනා කර්මස්ථානයක් වැඩිපුර වඩලා ටිකක් මහන්සි වෙලා කැපවීමෙන් කාලය වෙන් කරගෙන භාවනා වඩලා ඒ මතුණු ක්ලේශය ආපහු යටපත් කරන්න. ආය රාගය ඇති වෙන්න පුළුවන්. ආය ද්වේෂය ඇති වෙන්න පුළුවන්. දැන් අපේ සමහර දරුවෝ කියනවනේ ආච්චිලා සීයලා ගැන, මේ ආච්චි සීයා භාවනා කළාට තරහ යනවනේ කියලා. නේද? කොච්චර කාලයක් සිල් ගන්නවද? කොච්චර කාලයක් භාවනා කරනවද?
ඒ වුණාට අර තරහ ගන්නවනේ පුංචි දෙයටත් කියලා. එහෙම වෙනවා තමයි. ඇයි? ඒ අම්මා ඒ තාත්තා සම්පූර්ණයෙන්ම කෙලෙස් යටපත් කළ කෙනෙක් සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති කරලාද? නෑ. හැබැයි භාවනා වඩලා විස්කම්බන වශයෙන් ප්‍රහීන කරලා තියෙන්නේ. යටපත් කරගෙන ඉන්නේ. අවස්ථාවක් ආවොත් තරහ යන්න පුළුවන්. නේද? ඔය දරුවෙක් මුණුබුරෙක් මොනවා හරි හිත රිදෙන වැඩක් කළොත් එහෙම බනින්න පුළුවන්. තරහ ගන්න පුළුවන් ටිකක්. හැබැයි ඒ අම්මා ඒ තාත්තා හැබැයි වැටහීමක් ඇති කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. මගේ මේ යටපත් කරපු ක්ලේශය මේ දැන් ආයෙ මතු වුණානේ මේ සිද්ධිය හින්දා. ඒ හින්දා මං ආයෙත් මේක යටපත් කරගන්න ඕනේ. ආයෙත් මගේ හිතේ තරහ ඇති වෙන්න මම පුළුවන් තරම් ආයෙත් මේක වළක්ව ගන්න ඕනේ, යටපත් කරගන්න ඕනේ කියලා ආයෙත් මෛත්‍රී භාවනා පිළිවෙතකට යොමු වෙලා හිත හදා ගන්න ඕනේ. නැවත නැවත තරහ ගන්නවා නම් වැරදි. අර මතුවෙන අවස්ථාවේදී කෙලෙස් නැවත යටපත් කරගන්න ආයේ උත්සාහ කරන්න ඕනේ. එතකොට පුළුවන් ඒක යටපත් කළා දාන්න. එහෙම පින්නතුනි විස්කම්බන වශයෙන් ඔය බුද්ධානුස්සති භාවනාව නැවත නැවත වඩලා මෛත්‍රී භාවනාව නැවත නැවත වඩලා අසුභ භාවනාව මරණානුස්සති භාවනාව නැවත නැවත වඩලා අපේ හිතේ ඇතිවෙන ලෝභ, ද්වේෂ, මෝහ, මානය විවිධ අකුසල චේතනා කෙලෙස් සිතුවිලි යටපත් කරලා දාන්න පුළුවන්. ඒක ගොඩාක් හොඳට හිත හුරු කරපු අය ඒ භාවනාවේ විසින් වඩපු අය පින්නතුන විස්කම්බ ප්‍රහාණයේදී ওই ධානා මට්ටම් වලට හිතාවහම ආයි කෙලස් ලේසියකට මතුවෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ධාන මට්ටමකට හිත ගත්තාම එහෙම ධාන පිළිබඳව සඳහන් වෙනවානේ. ප්‍රථම ධානය, ဒုတိ ධානය ඔය විදිහට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිතව ප්‍රථම ධානයටපත් වෙච්ච කෙනෙකුට අර සාමාන්‍යයෙන් භාවනා කරන කෙනෙකුට වඩා කෙලෙස් යටපත් කරගෙන ඉඳීමේ හැකියාව තියෙනවා. හැබැයි එහෙමයි කියලත් එයාගේ කෙලෙස් මතුවෙන්නේ නැතුව තියෙන්නේ. අවස්ථාවක් ආවහම මතුවෙන්න පුළුවන්. ඒගොල්ලෝ හරියට අර ධානයෙන් අර මානසික ඒකාග්‍රතාවයෙන් සමාධියෙන් අර කෙලෙස් යටපත් කරගෙන ඉන්නවා දැඩිව. ඔක උදාහරණයක් දක්වනවා. අර බැලුම් බෝලයක් වතුරයට ගහගෙන හිටියාම ඒක අත තද කරගෙන ඉන්නකන් ඒ වතුරයට තියෙනවනේ නේද? අත ඇතෑරුණොත් මොකද වෙන්නේ? ආයේ වතුරෙන් උඩට එනවා. දැන් අපේ අම්මලාට එහෙම මතකයිනේ කලගෙඩියක් මුණින් අතට නවලා වතුරේ තද කළොත් එහෙම වතුරේ තද කරගෙන හිටියොත් තියනවා. අත ඇතෑරුණොත් අර කලගෙඩිය උඩට එනවා. ඒ වගේ තමයි සමත භාවනාවක් වඩලා ධානයක් හෝ උපදවාගෙන හෝ Tamange සිතෙහි යම්කිසි භාවනාමය කුසලතාවයක් ඇති කරගෙන ඉන්නකන් අර කෙලෙස් යටපත් වෙලා තියෙනවා. මොනවාරි හේතුවක් නිසා ඔය භාවනා කරන කාලය අඩු වුණොත් ඒක අතහැරලා දැම්මොත් සමාධියට හානි වුණොත් ධානය පිරිහිලා ගියොත් එයාට ආයේ ලෝභය ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එයාට ආයේ රාගයක් එන්නේ නැද්ද? එනවා. ද්වේෂයක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කෙලෙස් ප්‍රහීන කරන වැඩපිළිවෙලෙහි සමත භාවනාව මොකද කරන්න ඕනේ? නැවත නැවත වඩන්න ඕනේ. නැවත නැවත භාවනාවෙහි යෙදෙමින් ඒක රැක ගන්න ඕනේ. ආරක්ෂා කර ගන්න ඕනේ. සමහර අපේ වැඩිහිටි අම්මලා තාත්තලා කියනෝනේ අපි ඉතින් ඒ කාලේ නම් හොඳට භාවනා කළා. එතකොට දැන්
ඉතින් දැන් භාවනා වඩන්න නැත්නම් දුර්වලයි. ඒ කාලේ භාවනා වැඩුවා වගේම මේ කාලෙත් භාවනා කරන්න ඕනේ. ඒක ඒ කාලේ කලයි කියලා දැන් ඕනේ නැහැ කියලා කියන්න බෑ. සමත භාවනාවක් හැටියට භාවනාව හුරු කළා නම් පුරුදු කළා නම් ඒක පින්නතුනි අත නොහැර කරගෙන යන්න ඕනේ. ඔබ බුදුගුණ භාවනාව වඩනවා නම් හැමදාම මේ බුදුගුණ භාවනාව වඩමින් හිත හුරු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි අර විස්කම්බන වශයෙන් කෙලස් ප්‍රහීන වෙලා යටපත් වෙලා තියෙන්නේ මතුවෙන්න දෙන්න නැතුව. ඔබ මෛත්‍රී භාවනාව වඩනවා නම් හැමදාම ඔබ මෛත්‍රී සිතුවිලි දියුණු කරගන්න ඕනේ. දවසට කිහිප වතාවක්වත් එහෙම නැත්නම් විනාඩි කිහිපයක්වත් මෛත්‍රී භාවනාවේ යෙදෙන්න ඕනේ. යෙදිලා ඔබේ හිත මෛත්‍රියෙන් ශක්තිමත් කරගන්න. එතකොට තමයි තරහ එනක වළක්වලා යන්නේ. ඒ තරහ එන්නේ නැතුව Tamanගේ හිතේ ද්වේෂය යටපත් වෙලාම පවතින. එතකොට විස්කම්බන වශයෙන්. ඒ හින්දා සමත භාවනාවක් වඩන් අපි පින්නතුන් සමහර අය කියනවනේ අපි නම් සමත භාවනාවක් වඩන්නේ. අපි ඉතින් විදර්ශනාවම කරන අයයි කියලා. නේද? එහෙම කියන අයත් ඉන්නවා. අපේ වැඩිහිටි සමහර යෝගාවචරයින්. සමත භාවනාව ප්‍රතික්ෂේප කරලම දානවා. එහෙම කරන්න බෑ. සමත භාවනාවක් වඩන්න ඕනේ. සමත භාවනාවක් වඩලා කෙලෙස් යටපත් කරන්න හිත හුරු කරගත්තාම පුරුදු කරගත්තාම විස්කම්බන ප්‍රහාණයකට හිත පුරුදු කරගත්තාම තමයි සම්පූර්ණයෙන්ම කෙලෙස් නැතිකරන්න අර තුන්වෙනි පියවරට යන්න පුළුවන්. මොකද්ද තුන්වෙනි පියවර? සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද වශයෙන් ඒ කෙලෙස් ප්‍රහීන කරන්න පුළුවන්. සමුච්ඡේද කියන අදහස වචනේ තේරුම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන්. ඡේදනය කරලා දාන්න පුළුවන්. ඒකනේ අපේ බලාපොරොත්තු නේද? කෙලෙස් අපිට මේ චුට්ටක් තියාගෙන නැති කරනවා කියලා හිතාලා නෙවෙයිනේ අපි මේ පින් කරන්නේ. නිවන් ප්‍රාර්ථනා කරන්නේ. නිවන කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහීන කිරීමයි නැති කිරීමයි. දැන් ඒක කොහොමද කරන්නේ? තදංග වශයෙන් తాවකාලිකව මොහොතකට විතරක් කෙලෙස් යටපත් කරන්න අපි කිව්ව දන් දෙන්න, වත් පිළිවෙත් කරන්න, නේද? බණ අහන්න, සිල් රකින්න. ඒවා එහෙම කරනකොට ඒ වෙලාවට කෙලෙස් යටපත් වෙලා යනවා. ඒක නැවත නැවත කරලා බෝසත් ගුණයක් හැටියට දියුණු කරන්න ඕනේ. අපි කිව්ව එතනින් අතර වෙන්න එපා. ඔබ සමත භාවනාවක් වඩන්න ඕනේ. සමුච්ඡේද ප්‍රහාණයට කලින්. මොකටද සමත භාවනාවක් වඩන්නේ? අර මොහතකට යටපත් කරපු කෙලෙස් තවත් හොඳින් తాවකාලිකව නමුත් කලයකට යටපත් කරගෙන ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒකට සමත භාවනාවක් වශයෙන් මනස වඩන්න ඕනේ. ඒ සඳහා බුද්ධානුස්සති ආදී ඔය සතර කමඨහන් භාවනාවන් ආනාපාන සති භාවනාව එහෙම වඩන්න පුළුවන්. අනුස්සති භාවනා තට වඩපුවාම කෙලෙස් යටපත් වෙලාම තියෙනවා. එහෙම යටපත් කරගෙනම ඉන්න කෙලෙස් දැන් ඔන්න අවස්ථාව තියෙනවා එකින් එක භාවනාමය වශයෙන් බලමින් දකිමින් එහි ස්වභාවය දකිමින් හඳුනගෙන සම්පූර්ණයෙන්ම නැති කරන්න. මං අහනවා ඒ සඳහා අපි වඩන්න ඕනේ භාවනාව මොකද්ද? දැන් මෙතනදී තමයි ඔබ විදර්ශනා භාවනාව වඩන්න ඕනේ. කෙලෙස් සම්පූර්ණයෙන්ම නැතිකරන්න කෙනෙකුට ශක්තිය ලැබෙන්නේ විදර්ශනා භාවනාවෙන්. අපි විදර්ශනා භාවනාවට පැමිණෙනකන් ඔය තදංග ප්‍රහාණය කරනකොටවත් විස්කම්බන ප්‍රහාණය කරනකොටවත් ඒක අනිත්‍යයි කියලා බැලුවේ නැහැ. අපි ඒක දුකයි අනාත්මයි කියලා බලන්න ගියෙත් නැහැ. හැබැයි විදර්ශනා භාවනාවට පැමිණිලා කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරනකොට
අපි කෙලෙස් දිහා බලන්නේ ඒක අනිත්‍ය දෙයක් කියලා. ඒක ස්ථීරව පවතින දෙයක් නෙවෙයි. සංස්කාරයන්ගේ ස්වභාවය දකිනවා. අනේ මේවා සංස්කාර. මේවා එකතු වෙන දේවල්. මේවා දුක් සහගත දේවල්. මේවා තමාගේ කියලා මගේ කියලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. එහෙම පින්නතුනි මේ ලෝකේ තියෙන දේවල් සියල්ල විදසුන් නුවණින් බලන් හිත හුරු කරනකොට පුරුදු කරනකොට අර යටපත් කරපු කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ප්‍රහීන වෙනවා. ලෝභය දෙස අනිත්‍ය වශයෙන් බලනකොට ලෝභය පවතින්නේ ඒක වෙන විනාශ වෙලා නැති වෙලා යන දෙයක් කියලා දකිනවා. සම්පූර්ණයෙන්ම ඒක දුරු කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ වගේ සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහීන වෙනවා විදර්ශනාවෙන්. අපි ප්‍රහීන වීමට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. එනම ඔබට සිහිපත් කරනවා නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරන ජීවිතේ පිළිවෙත් පුරන බෝසත් ගුණ තියන අය හැටියට ඔබ ජීවිතේ අවබෝධයෙන් තදංග ප්‍රහාණය පුරුදු කරන්න. විස්කම්බන ප්‍රහාණය පුරුදු කරන්න. සමුච්ඡේද ප්‍රහාණය සඳහා හිත විදර්ශනාවෙන් පුරුදු කරන්න. ඒක තමයි මේ ලබාගත්තු මනුස්සාත්ම භාවයේ ඔබ ඊ타ත්ම හොඳින් අවබෝධයෙන් කළ යුතු දෙය. මිනිසත් බව ජයගත්තා කියන්නේ එතකොටයි. මේ ජීවිතයේදී ඔබේ ශක්තිය උදා කරගත්තොත් මේ ජීවිතයේදීම නිවන් දකින්න බැරි වුණත් සංසාරේ පින්නතුන් ඈතට යන්නේ. ඊතා ඉක්මනින්ම සසර ගමන කෙටි කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට පුළුවන්. ඉතින් හැම දිනාටම ඒ ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමින් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබන්නේ ගම්පහ බැන්ඩිය මුල්ලේ කොළඹ පාරේ අංක 363න් 3හි පදිංචි ජයන්තා කුමාරිහාමි විජේ වික්‍රම සහ මෙත්තසිංහ විජේ වික්‍රම යන පින්වතුන් විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා පින්පෙත් අනුමෝදන් කරන්නට නෑගම්පහ මුස්නව මෙත්තාරාමේ නිර්මාතෘ වූ රාජගුරු හේරත් මුදියන්සේලාගේ බණ්ඩාරමණිකේ රාජගුරු හේරත් මෑණියන්ට එවැගේම කිරිමහත්මෝ යටවර නැන්දනියට සොමිත්‍රා දසසිල් මාතාවට සුනන්දා දසසිල් මාතාවට ඒ මිය පරලෝකීය සියලු දෙනාටම සාංශාරික වශයෙන් සපත සනසුම උදා වේවා උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ධර්ම ශ්‍රවණයට සහභාගී වූ පින්වත් සියලු දෙනාටම ඒ වගේම පණ්ඩුල විජේ වික්‍රම පුතණුවන් සහ දරුවන් ඒ වගේම සුලෝචනා විජේ වික්‍රම දියණිය සහ දරුවන් ඒ වගේම අමායා දියණිය ඇතුළු පින්වත් හැම දෙනාටම විශේෂයෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඉන්දිගොල්ල ආනන්ද භාවනා මධ්‍යස්ථානාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද බුත්පිටියේ සමිත නායක ස්වාමින් වහන්සේට පින්වත් සියලු දෙනාටම මේ උතුම් පින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දානමේ පින්කමෙහි ආනිසංස බලයෙන් පින්වත් ඔබ හැම දෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. පරලොව සුගතියත් උතුම් අමා මහ නිවනින් සැනසෙන්නත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා